අයිබුවන් සුබුදෑසනක් වේවා අද මැයි මාසේ 28 සිකුරාදා දවස. අපි බලමු අද දවස වන විට මොනවද රටේ ලෝකෙ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. බොහොම කතා බහට ලක්වන කාරණා කිහිපයක් තිබෙනවා. අතර විශේෂයෙන් මේ කොවිඩ් සම්බන්ධව දෛනිකව මේ දිනවල කතා කරන මාතෘකාව ප්‍රධාන මාතෘකාව ඊට අමතරව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නට මොකද වෙලා තියෙන්නේ මේ ආදී කාරණාත් මේට එකස් වෙනවා සහ ඇතැම් ක්ෂේත්‍ර විෂයන් අත්‍යවශ්‍ය සේවාවන් විදිහට ගැසට් කිරීම පිළිබඳවත් අද පුවත් වාර්තා අතර අපට දකින්නට ලැබෙන කාරණා. අතරේ අපි මුලින්ම අවධානය යොමු කිරීමට හිතුවා මේ නැව පිළිබඳව කාරණාවට. අද පත්තර වාර්තා කිහිපයකම දකින්නට පුළුවන් මේ ගැන දිනමින වාර්තා කරනවා ඉන්දු ශ්‍රී ලංකා මෙහෙයුමින් පර්ල් එක්ස්ප්‍රස් ගින්න නිවයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න සතියක පමණ කාලයක් ගිනිගත් නැව ඊයේ සවස් වන විට යම් පාලනයකට නතු කරගන්න සමත්කම් දැක්වා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන් ඉන්දීය නාවික හමුදාවේ වෙරළාරක්ෂක බලකායේ මැදිහත් වීම එක්ක මේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට වරාය අධිකාරියට වෙරළාරක්ෂක බලකායට හැකියාව ලැබුණු බව තමයි සඳහන් කෙරෙන්නේ. ඒ ගැන අපි දිවයින පුවත්පතේ දකින වාර්තාවේ තිබෙන්නේ අම්ල වැසි ඇතිවිය හැකි නැවට නඩු පැමිණිල්ල තමයි බහලුම් වලින් 80%ක් විනාශයි. වායු දූෂණයක් නැහැලු ප්ලාස්ටික් කඩදාසි පබලු වෙරළේ අපද්‍රව්‍ය ඉවත් කරන්න නාවික හමුදාවේ 300ක් බහලුම් හා මුහුදු ජලයේ සාම්පල් රස පරීක්ෂක වෙතට කියලත් තවදුරටත් අනුසිරස්තල වලින් විග්‍රහ කරනවා මේ පුවත. මේ නැවට නඩු පැමිණිල්ල තමයි කියලායි සඳහන් කරන්නේ. මෞබිම පුවත්පත වාර්තා කරනවා එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න නිසා කොළඹ හා අවට අම්ල වැසි අවදානමක් පවතින බව, වෙරළට ගසාගෙන බඩු එකතු කළ අයට අසාත්මිකතා ඇති වී ඇති බවත්, රථ වාහනවලට හානි විය හැකි බවත්, ගංගා ඇලදොල ලිං දූෂණය වෙන්න පුළුවන් කියලත් මේ නිසා සඳහන් වෙනවා ඒ මෞබිම පුවත් වාර්තාවේ. මේ සමග මේ ගැන සවිස්තර වාර්තාවක් ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේදී අපට මුණ ගැසෙනවා. අප ඒ පිළිබඳ පුවත් වාර්තාවට යොමු වෙලා අනිකුත් විස්තර කතා කරමු. කොළඹ වරායට ආසන්න මුහුදේ රසායනික ද්‍රව්‍ය ඇතුළු බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් තිබූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විටත් ක්‍රියාත්මකව පවතිනවා. නැවෙහි ගින්නේ ගිනි දළුවල යම්කිසි අඩුවක් දක්නට ලැබුණද එහි දුමාරය වැඩි වෙමින් පවතින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නැවෙහි බහලුම් 100%ක් මේ වන විට ගිනිගෙන විනාශ වී ඇති අතර අද දින වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු විදේශ යාත්‍රා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා. නෞකාවේ ගින්න තාමත් පවතිනවා. නමුත් කලින්ට වඩා නැවේ ඉදිරිපස ප්‍රදේශයේ ගින්න අඩු වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. නමුත් නැවේ අනිත් ප්‍රදේශය පුරා ගින්න තාමත් පැතිරෙමින් පවතිනවා. සහ ටග් යාත්‍රා දෙකක් මගින් අඛණ්ඩව නැව සිසිලනය කරනවා. බවුන්ඩරි කූලින් කරමින් එහෙම නැත්නම් වතුර යොදමින් අඛණ්ඩව සිසිලනය කිරීමේ සහ ගින්න ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීමට උත්සාහ කරනවා. අදාළ ගින්න හේතුවෙන් මෙරට මුහුදු තීරය ඇතුළු සාගර පද්ධතියට හානි සිදු වී ඇද්දැයි පිළිබඳව සොයා බැලීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් නාරා ආයතනය විසින් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. එමෙන්ම අදාළ නෞකාවෙන් වෙරළට ගසාගෙන ආ බහලුම් වල තිබූ ද්‍රව්‍ය අද නාවික හමුදාව, පොලිසිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉවත් කිරීමට මෙලෙස කටයුතු කළා. රසායනික ද්‍රව්‍ය තිබිය හැකි බැවින් එම ද්‍රව්‍ය සමීපයට හෝ ඒ ආසන්නයට නොයන ලෙසට ජනතාවට උපදෙස් ලබා දුන්නද එයද නොතකා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජනතාව එම ද්‍රව්‍ය එක්රැස් කිරීමට කටයුතු කළේ මේ ආකාරයටයි. මේ අතර මෙලෙස ඊයේ දින නෞකාවෙන් වෙරළට ගසාගෙන ආ ද්‍රව්‍ය එක්රැස් කළ පුද්ගලයන් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඊයේ දුංගාල්පිටිය පොලිසිය මගින්
එම එකතු කරන ලද ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ලොරියක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව පමුණුගම් පොලිස් ස්ථානයේ මගින් තවත් පුද්ගලයන් 30 දෙනෙකුත් කොච්චිකඩේ පොලිස් ස්ථානයේ මගින් තවත් පුද්ගලයන් 30 දෙනෙකුත් ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස එම ද්‍රව්‍ය එක්රැස් කළ පිරිස් අතුරින් ඇතැම් පිරිස් 8 මේ වන විට ආසාත්මිකතා ඇති වී ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා. මෙම භාණ්ඩ අපි දැක්කා පුද්ගලයෝ අතට අරගෙන අපද්‍රව්‍ය පෙන්නනවා, ඒ වගේම අතපත ගන්නවා සහ ගෙවල් වල රැගෙන ගියා, කරවල් උඩ තියාගෙන ගෙනිච්චා. ඒයින් සමහර අය අපිට දැනගන්න ලැබුණු විදිහට ආසාත්මිකතා ඔවුන්ගේ ඇති වෙලා තිබුණා, සම රතු වීම, කැසීම් සහ යම්කිසි ආසාදනය වීම සිද්ධ වෙලා තිබුණා කියලා අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා. ඒ නිසාම තමයි අපි දිගින් දිගටම ජනතාවට කිව්වේ මේවා ගෙනියන්නට එපා, අල්ලන්නට එපා, ළඟටවත් එන්න එපා කියලා. අනිවාර්යෙන් අති භයානකයි. මොකද අපි දන්න රසායනික ද්‍රව්‍ය කිව්වම රසායනික ද්‍රව්‍ය තියෙන විවිධාකාර දේවල්. එකක් සමහර රසායනික ද්‍රව්‍ය ඍජුවම අතපත ගෑවෙන් ස්පර්ශයෙන් හානිදායක වෙනවා. සමහර ඒවා අපිට පේන්නේ නැහැ. නමුත් ඒවා වාෂ්ප වෙනවා. වාෂ්පශීලීව අපේ ලංග්ස් වලට ගිහිල්ලා ශරීරය ඇතුළේ හානිදායක වෙන්න පුළුවන්. මේ අතර අදාළ නෞකාවෙන් පිට වූ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව වැසි ජලය සමග මිශ්‍ර වී අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළා. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පිට වුණාට පස්සේ එය වැසි ජලය සමග මිශ්‍ර වුණාම අම්ල වැසි පතිත වෙන්න පුළුවන් කියලා. ඒක නිසා යම්කිසි අවධානමක් තියෙන්න පුළුවන් කියන කතාව තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. එහිදී කොළඹ වරාය ආශ්‍රිත ප්‍රදේශ සහ ඒගම කලපුව ආශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිත යම්කිසි ප්‍රමාණයකට හැකියාවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් අම්ල වැසි වැටෙන්නට. අපි ඉස්සෙල්ලාම බලනවා පරිසර හානිය කොහොමද කියලා. ඒ හානි පූර්ණ කරගන්න අපි මේ සමාගමට අදාළ පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. වෙන ක්‍රමයකින් අපිට හානි පූර්ණ කරගන්න පුළුවන් නම් ඒත් අපි දෙන ක්ලේම් එක උන් හානි පූර්ණ කරනවා නම් අපිට නීතිමය පියවරක් නැතුව හරි ඒක කරන්න පුළුවන්. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හානෝල්ට් මහතා ස්ප්ලෑෂ් 247.com වෙබ් අඩවියට සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම නැවෙහි ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් නොකොට ගබඩා කර තිබීම හේතුවෙන් ඇති වූ රසායනික කාන්දුවක් නිසා නෞකාවේ ගින්න හටගෙන ඇති බවයි. කෙසේ නමුත් රසායනික කාන්දුව පිළිබඳව දැනගත් විගස නැවෙහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය අදාළ නැව බටහිර ඉන්දියාවේ හසීරා වරාය වෙත ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියද ඉන්දියාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුව නැව කටාර් රාජ්‍යයේ හාමඩ් වරාය වෙත ඇතුළු කිරීමට කපිතාන්වරයා අවසර ඉල්ලා ඇති අතර කටාර් රාජ්‍යයෙන්ද නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් නැවෙහි ඊළඟ ගමනාන්තය ලෙස සටහන්ව තිබූ කොළඹ වරාය වෙත නැව දිගටම යාත්‍රා කිරීමට කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය තීරණය කර ඇති බවයි විධායක අධ්‍යක්ෂකවරයා එම වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ. එලෙස ඉන්දියාව හෝ කටාර් රාජ්‍ය තම වරායන් වෙත ඇතුළු වීමට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අවසර ලබා දුන්නේ නම් මෙලෙස සිදු වූ දරුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය තරම් ඉඩ ප්‍රස්තාව තිබූ බවයි විධායක අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් එම වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ. අවසාන වශයෙන් අප සූදුටු කාරණාව පිළිබඳව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අයත් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය පිළිබඳව ඊට යම් වෙනස් ආකාරයක ප්‍රකාශ සහ තොරතුරුත් අප වෙත ලැබෙන බව සඳහන් කරන්නට ඕනේ. මේ පිළිබඳව අදාළ සිංගප්පූරුවේ මව් සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට එහි සඳහන් වූ ඉන්දියාවේ හාසිරා සහ කටාර් රාජ්‍ය හමිඩ් වරායවන් වෙත මේ නැව සේන්දු වූ බව තමයි දැනගන්නට ලැබෙන්නේ. යම් ක්‍රියාන්විතයන් තුළ සිදු වී ඇති බවත් සඳහන් වෙනවා. නමුත් නයිට්‍රික් ඇසිඩ් අඩංගු එක් බහලුමක කාන්දු වීමක් පිළිබඳව දැනගත් නිසා එම බහලුම එම වරායවල ගොඩ බෑමට අවසර ඉල්ලුවත් එයට අවසර හිමි නොවූ බව තමයි සඳහන් වෙන්නේ. නමුත් නැවට වරායන්ට ඇතුළු වීමට අවසර නොදුන් බවට පළවන වාර්තා අසත්‍ය බවටත් ඔවුන් වාර්තා පළ කරනවා. කෙසේ වෙතත් මේ නයිට්‍රික් ඇසිඩ් අඩංගු බහලුම තවදුරටත් තබාගෙන ඔවුන් එනවා කොළඹ වරායට ඇතුළු වීම සඳහා. කොළඹ වරායේ පිටත වරාය ප්‍රදේශයේ තමයි පුලින්ම නැංගුරම් ලාන්නේ. ඔවුන්ට
තවත් පැය කිහිපයකින් කොළඹ වරායට ඇතුළු වීම සඳහා අවසරය ඔවුන් බලාපොරොත්තු වෙන නමුත් ඔවුන් දැනුම්පත් කර තිබුණේ නැහැ. කොළඹ වරාය ඒ වන විටත් නයිට්‍රික් ඇසිඩ් අඩංගු බහලුමක කාන්දු වීමක් සිදු වෙමින් පවතින බව යතුරුතුර තමයි මේ ගින්න ඇති වූ බව සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් වරාය අධිකාරියේ සභාපතිවරයා ඊයේ දවසේදී නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඉන්දියාවේ සහ කටාර් වල වරායන් වෙත මේ නැව බාර නොගත් බවට අප මේ නැව බහර ගැනීම පිළිබඳව පළවන වාර්තා පිළිබඳවත් තත්ත්වය පැහැදිලි කරමින් වරායාධිකාරී සභාපතිවරයා විසින් යම් මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කර ඇති බව සඳහන්. කෙසේ හෝ වේවා මේ ගිනිගත් නැවේ ගින්න බොහෝ දුරට පාලනය කරන්නට මේ වෙන විට සමත් වී ඇති බව තමයි සඳහන් වෙන නිසා නැව හොඳින් දර්ශනය වන බව මේ වෙන විට ලැබෙන තොරතුරු වලින් කියවෙනවා. නමුත් නැවේ බහලුම් වලින් 80කට 85කට පමණ ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව තමයි සඳහන් වෙන්නේ. එයින් නිකුත් වූ අපද්‍රව්‍ය එම නැත්නම් ගිනිගත් කොටස් මේ වන විටත් විවිධ ප්‍රදේශ වෙත ගොඩබිම් ප්‍රදේශ වෙත පැමිණ ඇති බව වැල්ලවත්ත ප්‍රදේශයේ දක්වා පමණ මේ කොටස් පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම මීගමුව කලපුවට ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට සහ විශේෂයෙන් පානදුර සිට මීගමුව දක්වා මුහුදු ප්‍රදේශයට මේ ද්‍රව්‍ය පැතිරිය හැකි බව තමයි විශේෂඥයින්ගේ අදහස් බවට පත් වෙන ප්‍රවෘත්ති වාර්තාව තුළ බොහොම පැහැදිලිව සඳහන් වුණා. මේ තුළ තිබුණු දෑ අතපත ගෑම ඒවා රැගෙන යාමට තැත් කිරීම සම්පූර්ණයෙන්ම නොකළ යුත්තක් අනුවන ක්‍රියාවක් බව බොහොම පැහැදිලිව සඳහන්ව තිබියදී තමයි ආරක්ෂක අංශවලටත් පිටුපාල ඇතැම් අය වගේම සංචාරණ මාර්ගෝපදේශ නීති රීති වලටත් පිටුපාල ඒවත් කඩ කරමින් ඇතැම් අයම රැගෙන යන්නට කටයුතු කළේ. යලිත අපි වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. අපි මුල් විරාමයට පෙර ආතුව විශේෂයෙන් අවධානය යොමු කරේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සහාය පාලනය කිරීමෙන් පසු තත්ත්වයනුත් පිළිබඳව. කෙසේ වෙතත් මේ නිසා ඇති වුණු යම් යම් මත වෙත අවධානය යොමු කරන්නත් ඕනේ. ගැනත් සඳහන් වාර්තා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අද පුවත්පත් තුළ පළවී ඇති ආකාරය අනුව මව්බිම පුවත්පතේ තියෙනවා මාළු කන්න බය වෙන්න එපා කියලා ආචාර්ය දීප්ත අමරතුංග පුටාගෙන කරන වාර්තාකරණයක් මව්බිම පුවත්පත. මොකද මේ සමගම අපු ඊළඟ ප්‍රවෘත්තියක් බවට පත් වුණා මේ මාළු අනුභවය පිළිබඳව. ඒ නිසා ඔවුන් අවධාරණය කරනවා මාළු කන්න බය වෙන්න එපා කියලා. ඒ අතරේ මේ අම්ල වැසි ඇතිවීම පිළිබඳව වාර්තා අද අරුණ පත්‍රයේ තියෙනවා නැවේ ප්‍රශ්න නිසා වැස්සට තෙමෙන්න එපා වාහන ආවරණය කර තබන්න සමුද්‍රීය පරිසර අධිකාරිය. ඔවුන් කළ මේ නිවේදනය ඇතැම් විට අපට දකින්නට ලැබුණ ඇතැම් මාධ්‍ය වාර්තා තුළ පවා අතිශයෝක්තියෙන් වාර්තා කර ඇති ආකාරයක්. මේ නිසා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරී සභාපතිතුමියත් නීතිඥ දර්ශනී ලහදපුරත් බොහොම පැහැදිලිව සඳහන් කළා. කොළඹ මීගමුව ආශ්‍රිත යම් ප්‍රදේශවලට ඇති වෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. මේ නිසා මේ සාමාන්‍ය අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් තිබෙන බව තමයි කියන්නේ. නමුත් ඇතැම් වාර්තා තුළ කියුනේ සමස්ත ශ්‍රී ලංකාවටම මෙය ඉතාම බරපතල ලෙස බලපෑ හැකි තත්ත්වයක් විදිහට පෙන්눔 කරන අවස්ථාත් අපට දකින්නට ලැබුණා. අප ඊළඟට වෙනත් කාරණා වෙත අවධානය යොමු කරන්නට ඕනේ. ලංකාදීප ප්‍රධාන සිරස්තලයට අපි මුල් අවධානය දෙනවා. ජනපතිගෙන් අතිවිශේෂ කැසට් පත්‍රයක් ඉන්ධන වරාය ප්‍රවාහන අත්‍යවශ්‍ය සේවා යටතට කසල කළමනාකරණය ග්‍රාම නිලධාරී ක්ෂේත්‍ර නිලධාරී සේවාත් අනිවාර්ය කරේ කියලයි සඳහන් කරන්නේ. පවතින වාතාවරණය අනුව සලකා මේ කියන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරයින් පස්සේ ඒ පිළිබඳව කාටවත් හැකියාවක් නැහැ වෙනත් ක්‍රියාමාර්ගවලට එළඹීමට. ඒවා අත්‍යවශ්‍ය සේවාවන් වන නිසා අනිවාර්යෙන් සැලසුම් කරන පරිදි සේවයට වාර්තා කිරීමට සිදු වෙනවා. මේ වෙනකොට අපිට දැනගන්න තිබෙන ආකාරයට මේ එන්නත් කරන ක්‍රියාවලියේ ගැටලු නිසා විරෝධය පාමින් ග්‍රාම නිලධාරී සංගම් ඇතැම් සංගම් සේවයෙන් ඉවත් වීමට කටයුතු කළ තිබෙනවා. ඇතැම් ක්ෂේත්‍ර නිලධාරීන් සේවයෙන් ඉවත් වීමට කටයුතු කළ තිබෙනවා. කෙසේ වෙතත් මේ එන්නත ලබා දීමේ ප්‍රමුඛත්වය එවැනි ජනතාව සමග නිතර සම්බන්ධ වන දැන් 5000 දීමනාව දෙන්න ගියත් බඩුමලු බෙදන්න ගියත් ඊළඟට මේ කොවිඩ් පාලන කටයුතු වලදී ආශ්‍රිතීන් රෝගීන් සම්බන්ධ කටයුතු වලදී නිරෝධාන කටයුතු වලදී මේ සෑම අවස්ථාවකම මේ ක්ෂේත්‍ර නිලධාරීන් ඍජුව සම්බන්ධ වන නිසා ඒ අයට පළමුව එන්නත්කරණය කිරීමේ වැදගත්කම තමයි ඔවුන් මෙහිදී අවධාරණය කරන්නේ. ඒ අතරේ පසුගියදා
චීනයේ සිට ලක්ෂ 5ක එන්නත් ප්‍රමාණයක් ලැබුණා. එයින් අනතුරුව ඊයේ දවසේදී ස්පුට්නික් V එන්නත රුසියාවෙන් අප ඇනවුම් කරන ලද ස්පුට්නික් V එන්නතේ මාත්‍රා 50,000ක් ලැබුණු බවත් චීනයෙන් ලැබුණු එන්නත් ලක්ෂ 5න් වැඩි ප්‍රමාණයක් 3,75,000ක් පළමු මාත්‍රාව ලබා දුන්න අයට දෙවන මාත්‍රාව ලබා දීම සඳහා වෙන් කළ බව තමයි මේ කොවිඩ් පාලන කටයුතු පිළිබඳව කාර්යසාධක බලකායේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ. කෙසේ වේවා මේ කලින් වතාවෙත් ඇති වූ ගැටලුවක් තමයි මේ එන්නත් මාත්‍රා පළමු මාත්‍රාව ලබා දුන්න අයට දෙවන මාත්‍රාව ලබා දෙන්න ප්‍රමාණවත් එන්නත් නොමැතිවීම. තවමත් මේ ප්‍රශ්නය විසඳලා නැහැ. ඒ නිසා ඔවුන් වඩාත් සැලකිලිමත් වනවා කියලා අප විශ්වාස කරනවා දෙවන මාත්‍රාව ලබා දීම සඳහා කොටසක් තබා ගැනීම පිළිබඳව. ඒ අතරේ අපි තවත් කාරණා කීපයකට අවධානය යොමු කරන්න ඕනේ. අරුණ පුවත්පතත් සිය ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා බැංකු වරාය මගී ප්‍රවාහන ග්‍රාම නිලධාරී ඇතුළු ක්ෂේත්‍ර 8ක් අත්‍යවශ්‍ය කෙරේ සමෘද්ධි කෘෂි ක්ෂේත්‍ර නිලධාරීනුත් ඒ අතරට ඇතුළත් කියලා ජනපතිගේ අති විශේෂ ගැසටුවක් නිකුත් කළ බව එහි සඳහන් වෙනවා. සති දෙකකින් කොවිෂීල්ඩ් දෙන්න සූදානම්. හැබැයි ගණන් වැඩි. ඉන්දිය සීරම් ආයතනය කියයි. දැන් ඇස්ට්‍රසෙනිකා එන්නත කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ අප කතා කළ පරිදි ඉතිරි මාත්‍රා ටික ලබා ගැනීම තමයි රජයට ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අංශත් නිරන්තර විමසිල්ලෙන් සෝදිසියෙන් සිටිනවා මේ පිළිබඳව. කෙසේ වෙතත් මේවා ලබා දීමට හැකි වේවි කියලා සීරම් ආයතනය අදහස් කරනවා. නමුත් මිල ඉහළ යා හැකි බවත් ඔවුන් සඳහන් කරනවා. නිෂ්පාදනයේ යම් අර්බුද ගැටලු මේ වන විට මතුවී තිබෙනවා ඉන්දියාව තුළ පවතින වාතාවරණය අනුව. ඒ සමගම මේ එන්නත්කරණය ආදී කාරණා ඇතුළත් කොවිඩ් පිළිබඳව සැකසුණු ප්‍රවෘත්ති වාර්තාව ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු වාර්තාව වෙතත් අප දැන් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. චීන රජයේ ප්‍රධානයක් ලෙස ඊයේ මෙරටට ලැබුණු සයිනෝෆාම් එන්නත් තොගය බස්නාහිරින් පිට පළාත්වල ජනතාවට ලබා දීම ආරම්භ කෙරුණා. අද දිනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වසංගත රෝග විද්‍යාංශය නිර්දේශ කළ ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබා දීම එලෙස සිදු කෙරුණා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරතුව ගාල්ල සහ ඇල්පිටිය යන ප්‍රදේශවලදීත් මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීත් සයිනෝෆාම් එන්නත් ලබා දීම සිදු කෙරුණා. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පන්නල කුලියාපිටිය සහ කුරුණෑගල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදීත් ජනතාව වෙත එන්නත්කරණය සිදු කෙරුණා. අද දවසේ කුරුණාගල දිස්ත්‍රික්කයේ අපේ මධ්‍යස්ථාන 30ක් ආරම්භ කරලා තියෙනවා. අපිට ඊයේ දවසේ හවස් භාගයේ වෙනකොට එන්නත් කරන මාත්‍රා 3000ක් අතිගත ජනාධිපතිතුමා උපදෙස් පරිදි ලැබුණා. මුකුත්ම සලස්මක් නැහැ. ඉතින් ඔය ඉන්නවා. කන්නත් නැහැ. කලන්ට ඇතුළේ මෙතන වැඩෙනවා. මෙතන වැඩ පිළිවෙල හරියටම කෙරුවා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි මෙච්චර උදේ ඉඳන් පොලින් දැන් 600ක් දෙකක්. මීටර් එකමාරක්වත් පුද්ගල සුරක්ෂාවේ තබාගෙන සමාජයේ වාරයේ පැමිණෙන්නට සාමකාමී අන්දමින් පොලිමේ නිරතව සිටින ලෙස මේන් ඔබ සැමටම නිවේදනය කරන අතර විශේෂයෙන්ම කියන්න ඕනේ වසම තෝරගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලැබෙන නිර්දේශන වලට අනුකූලව ඒ තෝරගන්න වසම් වල අද එන්නත්කරණය කිරීම මේ ප්‍රදේශවාසීන්ගේ සහ දේශපාලන අධිකාරිය වගේම රාජ්‍ය ආයතනයේ සහයෝගයත් ඇතුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි හදවතින් උන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි රටේ ජනතාවටත් කියන්නේ කලබල කරගන්න නැතුව තමන්ගේ ග්‍රාම සේවා වසමේ ග්‍රාමීය කමිටුවගේ උපදෙස් අනුව ඒ වසමට එන්නත්කරණය කිරීම එනකොට එන්න වසමෙන් පිට එන්නත්කරණය කිරීම අපි අනුමත කරන්නේ නැහැ. සෞඛ්‍ය අංශයෙන් තමයි තීන්දුව කරන්නේ කොයි පැත්තටද මේ එන්නත ලබා දෙන්න ඕනේ කියලා.
නිසා කිසිම තැනක මේ වාහන වලින් ගෙනල්ලා අනවශ්‍ය දේවල් කරන්න අවශ්‍ය නැහැ. ලක්ෂ 11කට එන්නත දින පුරුණාල දිස්ත්‍රික්කයේ අපේ ජනතාවට අවුරුදු 30න් එහා ඔක්කොම අයට අපි ලබා දෙනවා. මේක අපි දැක්ක අඩුපාඩු අපිට අවශ්‍ය කරන දේවල් උදේ ගේන්න තියෙන පමාව, ඒවට අවශ්‍ය කරන කූල් බොක්ස් ඒවා අපි අලුත් දෙයක් නෙමෙයි. පළවෙනි වතාව අනිත් පාර මේක වෙන්න දෙන්නේ නැහැ කුරුණෑගල. ඒ අවශ්‍ය කරන සියලුම අඩුපාඩු ටික ඊළඟ වතාවේදී අපි යනවා. හැබැයි එන්නත දීම සාර්ථකයි. මාතලේ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරුණා. COVID-19 වැක්සින් එක දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ලැබුණා. වැක්සින් 1610ක් අපිට අද ලැබී තියෙනවා. මේ පළවෙනිම මේ වෙලාවේදී වැක්සින් කරගෙන යනවා කම්කරුවන් 980ක් පමණ ඉන්නවා. ඒ සියලු දෙනාටම වැක්සින් එකෙන් පසුව ඊපස්සේ කඩවලින සේවකයන් කියන්නේ සුළු සේවකයන් කම්පියුටර් ඔපරේටර්ස් වරුන් දින මාත්‍රුන්ට ඉන්පස්සේ වැක්සින් එක දෙනවා. ඉන්පස්සේ ඉතුරුනොත් ව්‍යාපාරිකයන් 150 දෙනෙක් ඉන්න ඒගොල්ලන්ට අද දිනේ මේ වැක්සින් එක දෙන්න කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. මීට අමතරව තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේදීද එන්නත්කරණය සිදු වුණා. එන්නත් 1000ක් ලබා දීලා තියෙනවා. එම එන්නත් 1000 තමුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන්, කම්කරුවන්, ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් සහ ආර්ථික මධ්‍යස්ථානයේ එක්ක රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වන සියලුම කට්ටියට එම එන්නත් ලබා දීම මේ වෙනට සිදු කරනවා. අත්වාසම ඉතාම සාර්ථකයි මේ වැඩසටහන. මේ වන විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයන් 14,58,050 දෙනෙකුට ලබා දී ඇති අතර මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව 3,43,277ක්. ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවිෂීල්ඩ්, ස්පුට්නික් 5 සහ සයිනෝෆාර්ම් යන එන්නත් මේ වන විට මෙරට ජනතාවට එන්නත් කරමින් සිටිනවා. අපි දැක්කා එන්නත් ලංකාවට මුලින්ම ලැබෙනකොට මුලින්ම සෞඛ්‍යාංශවලට ලබා දුන්නා. මේ රෝග්‍ය සම්බන්ධ ක්‍රියාවලියේ ඉදිරියේම ඉන්න පිරිසවලට ලබා දුන්නා. තුන්වෙනි රැල්ලත් එනවත් එක්ක සහ ඊට පෙර අඳුනගත්ත කාණ්ඩ තමයි සෞඛ්‍ය සේවකීන් සහ ඔවුන්ගේ පවුල්වල අය. සෞඛ්‍ය සේවකයා කියන පවුල ආශ්‍රිතයින් බවට පත් වෙනවා. ඒතකොට ඒ අයව එන්නත්කරණය කිරීම මේ එන්නත්කරන වැඩපිළිවෙලේ ක්‍රියාවලියක්. එක කොටසක් රෝගයේ ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා ගත් වූ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් තමයි මේ සෞඛ්‍ය සේවකයින්ගේ නිවෙස්වලව එන්නත්කරණය කරන්නේ. හැබැයි අපි දකින දැන් සමහර වෘත්ති සමිති නායකයෝ ඉන්නවා. ඒ අයට පෞල් සංකල්පයක්. එහෙම නැත්නම් මේ පෞලක් රැකීම කියන සංකල්පය ඔවුන්ට අරුමයක් වෙන්න පුළුවන්. පෞල් සංස්කෘතියක් ගැන අදහසක් නැති අයට මේක ගැන තේරුමක් නැති වෙන්න පුළුවන්. මේ එන්නත අයාලේ යන තත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වල නැති එන්නත් විදීමේ ක්‍රියාවලියක් ශේෂ්ත්‍රය තුල තියෙනවා. දෙවන කාර්ය මණ්ඩලය කියන්නේ අපේ පවුල්වල උදවිය නෙවෙයි. මේ එන්නත ලබා ගැනීමේදී අපේ පවුල්වල උදවියට ප්‍රමුඛතාවය ලැබීම කියන කාරණාව අපි අපේ හැන්දෙන් බෙදා ගැනීමක් කියන එක තමයි අපි තවදුරටත් සලකන්නේ. නමුත් ඒක සිද්ධ වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන දුර්වල පරිපාලනය නිසා. අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල උදවියට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දෙන්න අන්තිම ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ටික වෙන් කරා කියලා. අපිට තියෙන ගැටලුව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ඒ විදිහට දෙන්න තීරණය කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට තේරෙන්නේ නැද්ද මේ පළවෙනි මාත්‍රා ටික ඒගොල්ලෝ ගහගෙන තියෙන්නේ හොරෙන් කියන එක. මොකද ලංකාවේ කොහෙවත් ප්‍රමුඛතාවයක් තිබ්බේ නැහැ කිසිම සෞඛ්‍ය සේවකයෙක්ගේ පවුල්වල උදවියට පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා දෙනවා කියලා. පසුගිය දින කිහිපයේ ඉඳලා කතා බහට ලක් වෙන කාරණාවක් බවට පත් වෙනවා මේ වෛද්‍ය පවුල්වල අයට එන්නත ලබා දීම කියන කාරණාව. අපි යලිත් වාර්තා කිහිපයකට අවධානය දෙමු. අවසාන වශයෙන් මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳවයි අප පුවත් වාර්තාත් ඔබට ඉදිරිපත් කළේ. ඒ වගේම දැන් කලින් සැලසුම් කර පරිදි 31 ජුනි 4 මේ දිනවල සංචාරණ සීමා ලිහිල් වේවිද කියන එක පිළිබඳව බොහෝ දෙනා විමර්ශන නිසා මේ වාර්තා ඉතාමත් වැදගත් වෙනවා. දිවයින පුවත්පත අද වාර්තා කරනවා සඳුදා රට අරින්න තීරණයක් තවම නැහැ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා උපුටාගෙන පළ කරන මේ වාර්තාවේ තවත් අපි මෙතෙක් ඉදිරිපත් කළ ඇතම් කාරණාත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ ගැන මව්බිම පුවත්පතේ වාර්තාවක තියෙනවා සංචාරණ නීති මැයි 31 වෙනිදා ලිහිල් වේදයි සැකයි ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යවරයා උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක්. නමුත් ඒ අතරේ අපට දකින්න පුළුවන් ලංකාදීප පුවත්පතේ දැක්වෙනවා සංචාරණ සීමා අතරමැද ලිහිල් කළොත් තත්ත්වය තව භයානක වේවි. PHI සංගමය කියයි කියලා. මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඒ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා සංචාරණ සීමා අතරමැද ලිහිල් කළොත් තත්ත්වය තවදුරටත් භයානක වෙන්න පුළුවන් කියලා. මේ අතරේ අපි තව කාරණා කීපයකට අවධානය යොමු එම පුවත්පතේම තියෙනවා වෛරසය සුළඟින් බෝවන කතාව බොරුවක් මහාචාර්ය තිස්ස විතාරණ උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත අද මේ පිළිබඳව කරන වාර්තාකරණයක් තමයි ඒ දකින්නට ලැබෙන්නේ. ඊළඟට දින මින පුවත්පතේ තියෙනවා සහනමල්ලේ බඩුවලට ග්‍රාම සේවක විදලා රුපියල් 4000කවත් බඩු නැහැ මයංගනේ ප්‍රාදේශීය සභාපතිටත් සහන මල්ලක් දීලා. ඇතැම් ප්‍රදේශවල මේ සහන මලු ක්‍රමයේ ක්‍රියාත්මක වෙද්දී වෙන අඩුළු හුඩුකම් අක්‍රමිකතා පිළිබඳව කොතරම් වාර්තා ඉදිරිපත් කළත් මේවායේ සිදුවන වංචාවන් නම් අවම වී නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. මේ වගේ අවස්ථාවකදී ජනතාවට වංචා නොකර කටයුතු කිරීමේ වගකීම මේ නිලධාරීන් සතුව තියෙන බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ අතරේ තියෙනවා කොවිඩ් මරණ හඳුනා ගන්න නිර්ණායක ඇතුළත් නව චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබුවා. ඒ පිළිබඳව දිනමින වාර්තා කරනවා. විශේෂයෙන් මෙහි අන්තර්ගත කාරණා අතරේ සඳහන් කරන්නට ඕනේ කොවිඩ් මරණයක් විදියට සහතික කරන්නට නම් කොවිඩ් රෝග ලක්ෂණ මරණයේ සඳහන් වෙනවාද කියන කාරණාව. ඊළඟට තවත් එවැනිම කාරණා පිළිබඳව සලකා බලා මේ මරණයට ප්‍රධානම හේතුව බවට පත්වෙන්නේ කොවිඩ් රෝග තත්ත්වයද කියන එක සලකා බලලා තමයි ඒ කොවිඩ් මරණයක් විදියට සටහන් කළ හැක්කේ කියන එක පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ සමග අපට දකින්නට පුළුවන් ආයෝජන කලාපල සේවකයන්ගේ ජීවිත දැඩි අවධානමක කියලා ජනතා විමුක්ති පෙරමුණු නායකයා කරන ප්‍රකාශයක් ඒත් දිනමින පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා. ඊළඟට අපි මෞබිම පුවත්පතට පැමිණීමේදී මෞබිම පුවත්පතේ සඳහන් වෙනවා එන්නත් මධ්‍යස්ථානයකට කඩා වැදී මොරටුව පුරපොති යකා නටපු සිද්ධියක් පිළිබඳව ඔහු මේ හැසිරීම පිළිබඳව මාධ්‍ය වාර්තා කරනවා අපට දකින්න ලැබුණා දර්ශන සහිතව මේ පිළිබඳව වාර්තා කරනවා. එහිදී ඔහුගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා සෞඛ්‍ය නිලධාරිනිය තමන්ගේ රාජකාරියට බාධා කරන්නට එපා කියලා. අපට දකින්න ලැබුණා මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඉන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව දේශපාලනඥයින්ගේ අදහසුත් ඒ තුළ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අවධාරණය කරනවා මේ ක්‍රියාවලියට මේ පිටවසම්බලයි පැමිණීම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම දේශපාලන මැදිහත් වීම පිළිබඳවත් එතුමන්ලත් මීට වඩා සොයා බලනවා නම් තවදුරටත් හොඳයි කියලාත් අපට හිතෙනවා. ඇතැම් දේශපාලනඥයින් මේ සඳහා මැදිහත් වෙන ආකාරයේ නොගැලපෙන තත්ත්වයන් පෙන්눔 කරන නිසා මේ සමස්ත ක්‍රියාවලියේදී මේ සම්බන්ධව ක්‍රියාකාරී වන සමස්තයේම සම්බන්ධ වෙලා තම තමන්ගේ යුතුයකම් වගේ මිටු කිරීම ගැන නොවේ අප මේ කතා කරන්නේ. අනවශ්‍ය අතපෙවීම සහ මැදිහත් වීම කරන්නට යාම සහ මේ එන්නත් කරන්නේ දේශපාලනීකරණය කර ගන්න දරන උත්සාහයන් පිළිබඳව චෝදනාවකුත් අතර තිනවා රාජ්‍යයට එල්ල වෙන දේශපාලන හිතවතුන්ට එන්නත දෙන හොර වැඩක් ක්‍රියාත්මක වෙනවා කියලා අශෝක අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නගන චෝදනාවකුත් අද මව්බිම පුවත්පතේ අපට දකින්නට ලැබෙනවා. සංචාරණ සීමාවේ ප්‍රතිඵල 14 වනදා දැනගත හැකි තවත් දික් කරනවා නම් 6 වනදා තීරණය වේවි කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශයකුත් අද මව්බිම පුවත්පතේම අපට දකින්නට පුළුවන්. කොල්ලුපිටියේ රෝහලකින් පලා ගිය ආසාදිතයා දමනදී අත්අඩංගුවට පත්වීම පිළිබඳවත් අපට මව්බිම පුවත්පතේ වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා. කොවිඩ් අවදානමින් වැටුණු ව්‍යාපාරවලට ණය සහන කාලය දික් කරන්න කියලා මහ බැංකුව බැංකුවලින් මූල්‍ය ආයතන වලින් කරන ඉල්ලීම අද මව්බිම පුවත්පත පළ කරද්දී ලොව පළමු කොවිඩ් එන්නත්ලාභී පුද්ගලයා මිය යාම පිළිබඳවත් පුවත් වාර්තාවක සඳහන් වෙනවා. මේ මව්බිම පුවත්පතේ කොවිඩ් එන්නත ලබාගත්තු අයටත් ආසාදනය වීම පිළිබඳවත් පුවත් ලංකාව තුළිනුත් ඇතැම් වෙලාවට වාර්තා වෙනවා. ඒ පිළිබඳව යලිත් පැහැදිලි කිරීමක් කරනවා නම් මිට පෙරත් සෞඛ්‍ය අංශු පුටාගෙන අප පැහැදිලි කිරීම පිළිබඳව කළා. නමුත් ඇතැම් අය අනෝබෝධයෙන් කටයුතු කරන බවත් පෙනෙන්න තිබෙනවා. මේ එන්නත ලබාගත් පමණින් ප්‍රතිශක්තිය ශරීරය තුළ නිර්මාණය නොවන බව එක කාරණාවක්. ඒ වගේම එන්නත ලබාගත් පමණින් ආසාදිතයෙකු නොවේ අයි 100%ක් සහතික කිරීමේ හැකියාවකුත් නැහැ. නමුත් ආසාදිතයෙකු වීමේ හැකියාව අවම කරනවා. ඒ වගේම තමාගෙන් තවත් අයට බෝවීමේ ප්‍රවණතාවයත් අවම කරනවා කියන එකත් විශේෂයෙන් මේ පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. චීන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන සති දෙකක පමණ කාලයක් ඉක්මවීමෙන් පසු 100%ක්ම ශරීරය තුළ ප්‍රතිශක්තිය නිර්මාණය වන බවත් තොරතුරු හෙළිදරව් කරගෙන තිබෙනවා.
මේ කොවිඩ් පිළිබඳව තවත් යම් කාරණා අපට මුණ ගැසෙනවා. දිවයින පුවත්පතේ සඳහන් වෙනවා නිවැරදි තීරණ නොගත් ආණ්ඩුව ජනතාව අසරණ කළා කියලා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා උපුටාගෙන කරන වාර්තාකරණයක්. කාර්යසාධක බලකාය ප්‍රධානියා රටෙත් නෑ කියලායි ඔවුන් චෝදනා එල්ල කරන්නේ. ඊළඟට අපි අරුණ පුවත්පතට යමු. අරුණ පුවත්පතේ සඳහන් වෙනවා සීදුව නව රෝහලට කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම ආරම්භයි. යුද හමුදාව මූලික වෙලා ඉදිකරන ලද නව රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු පිළිබඳවයි මේ කියන්නේ. කොරෝනා මර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් නායකත්වයෙන් තමයි මේ නව රෝහල ඉදිකිරීමේ කටයුතු සිදු වුණේ. ඒ සමග අරුණ පුවත්පතේ අපට තවදුරටත් දකින්න පුළුවන්කම තිබෙනවා කොවිඩ් නීති කඩන අය අල්ලන්න යුද සෙබලියෝ යතුරු පැදියෙන්. යුද සෙබලියන්ගේ යතුරු පැදි කණ්ඩායමක් නිර්මාණය කරලා තිබෙනවා මේ නීති කඩන අයව රීති කඩන අයව සොයා යාම සඳහා. අමාත්‍යාංශ මාර්ගෝපදේශ නොතකා ඇතැම් පෞද්ගලික රෝහල් තවමත් PCR මගඩියක යෙදෙන බවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ අරුණ පුවත්පතේ. මේ හැරුණකොට තවත් විවිධ වාර්තාත් මුණ ගැසෙනවා. ඒ වෙතත් අවධානය යොමු කරන්නට ඕනේ. ඉන්දියාවෙන් පාකිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් ලොකු ලුණු බීජ ආනයනය නවති තවම සහතකින් හිඟයක ලකුණු කියලත් ඒ තුළ වාර්තාවක අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අප අද දවසේ පුවත් වාර්තා තුළ තවදුරටත් දකින කාරණා කිහිපයකට අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. නව නීතිපති ගංගාරාමේදී සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත් අවස්ථාව පිළිබඳව පුවත් වාර්තා කිහිපයක දකින්න පුළුවන්. සංජය රාජරත්නම් නව නීතිපතිවරයා කොළඹ ගංගාරාම විහාරාධිකාරී ස්වාමින් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්න අවස්ථාව සහ පවුලේ සමාජිකයන් දැක්වෙන ඡායාරූපය. ඒ සමග මව්බිම ඊපුවත් සංග්‍රහය වාර්තා කරනවා මහරගම වත්තිගෙදර සනස බැංකුවේ රුපියල් කෝටි 91ක වංචාව. වසර 6ක් සැඟව සිටි සැකකරු ජුනි 8 වනදා තෙක් රිමාන්ඩ් කියලයි එහි දැක්වෙන්නේ. වසර ගණනාවකට පෙර සිදු වූ මේ සිදුවීමට අදාළව අත්‍යවශ්‍යව සිටි අත්අඩංගුවට අත්‍යවශ්‍යව සිටි මේ සැකකරු එලෙස පොලිස් අත්අඩංගුවට පත් වූ බව තමයි සඳහන් වෙන්නේ. සනස ව්‍යාපාරය තුළ තිබෙන්නේ මේ රටේ පොදු මහ ජනතාවගේ මුදල්, විශේෂයෙන් දුක් මහන්සිය නම්බ කරන ජනතාවගේ මුදල්. එම මුදල් අයථා විදිහට භාවිත කරපු පාලනාධිකාරියක් පැවති මේ කියන සනස බැංකුව පිළිබඳව කාගේත් අවධානය පහුගිය කාලේ යොමු වුණා. මේ සමස්ත සනස ව්‍යාපාරයටම කැලලක් එක් කරන කාරණාවක් බවට පත් වුණා. අප දැන් දකින්න දිවයින පුවත්පතේ මේ පිළිබඳව කර තිබෙන වාර්තාකරණය වත්තිගෙදර සනස සමුපාකාරයේ කෝටි 91ක සුද්ධියේ බැංකු අධ්‍යක්ෂ 8 වෙනිදා තෙක් රිමාන්ඩ් කියලා. ඒ නිසාම ඇතැම් අය සැක ඇති කර ගන්නටත් පටන් ගත්තා මේ සමස්ත සනස ව්‍යාපාරය පිළිබඳව. නමුත් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඊ타මත්ම විනිවිද භාවයෙන්, විධිමත් භාවයෙන්, ඊ타ම සාධාරණ ලෙස පවත්වාගෙන යන, නීත්‍යානුකූල ලෙස පවත්වාගෙන යන බොහොමයක් අතරේ තමයි වැඩි පාලනාධිකාරීන් බොහොමයක් අතරේ අධ්‍යක්ෂ මණ්ඩල බොහොමයක් කටයුතු කරන අතරේ තමයි මෙවැනි තොරතුරුත් අපට එහෙම් මෙහෙන් වාර්තා වෙන්නේ. මේ වත්තිගෙදර මේ සිද්ධිය වගේම ගම්පහ ඇති වූ සිද්ධීන් මේ පිළිබඳව අපේ මතකයට නැගෙනවා. කෙසේ වෙතත් සමස්ත සනස ව්‍යාපාරයට මේ කැලලක් වූ බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඊළඟට අපි අවධානය යොමු කරනවා තවත් විශේෂ කාරණා කීපයක් වෙත. අතර තිබෙනවා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයක් රටේ ත්‍රස්ත ක්‍රියාවිතයි පැතිරෙන ප්‍රචාර බොරු කියලයි ඔහු සඳහන් කරන්නේ. ඇතැම් මාධ්‍ය සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආරංචි වාර්තා එතුමා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් කියනවා රටේ ආරක්ෂාව අනතුරේ නෑ, රටේ ආරක්ෂාව සහතික කරලා තිබෙන්නේ ත්‍රස්ත ක්‍රියා සිදු වේවි කියලා පැතිර යන කතා බොරුයි කියලයි කියන්නේ. ඊළඟට අපි දකිනවා තවත් විවිධ වූ වාර්තා අතරේ තිබෙනවා පෝට් සිටි පනත් කෙටුම් පතට කතානායකවරයාගේ අනුමැතියම නැත්නම් අත්සන හිමි වූ බවට පළවන වාර්තාත් අද දවසේ ප්‍රවෘත්ති සටහන් තුල දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ඒ පිළිබඳව අපේ ප්‍රවෘත්ති අංශයේ සැකසූ වාර්තාවක් මේ අත්සන් තැබීමට පෙර ආතුව තත්වයේ ඉඳලා යම් සුවිශේෂ අවස්ථා සහ මේ පෝට් සිටි පරිපාලනය පිළිබඳ වගකීම් පැවරෙන ආර්ථික කළමනාකරණ කොමිෂන් සභා පනත ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයෙන්ද කියන කාරණා යම් දේ මේ වාර්තාව තුළ අඩංගු වෙනවා. ඊ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක් බවත් අපි විශේෂයෙන් සඳහන් කරමින් එය නැවත ඔබට බලන්න අවස්ථාව සලසන්නයි සූදානම.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට අද පෙරවරුවේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අත්සන් තබා ඇති බව කතානායක කාර්යාලය නිවේදනය කර සිටියා. ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් අද සිට බලාත්මක වනවා. කොළඹ ගාලු මෝදර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රචයටත් ඉදිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවීමට නියමිතව තිබූ අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මතද ඉදිරි හෙක්ටයාර 20ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම භූමියෙන් හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර 116ක් චීන සමාගමකටත් ඉදිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම් කටයුතු සඳහා බදු දීම සිදු වනවා. මෙලෙස ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින වරාය නගරයේ කටයුතු වෙනුවෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළව පනත් කෙටුම්පතක් ඉකුත් අප්‍රේල් මාස 8 වනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් සිවිල් සමාජය ඇතුළු දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළ වූ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව පාර්ශව රැසක් ඉදිරිපත් කරන ලද පෙත්සම් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ලක් වුණා. කෙසේ වෙතත් කොළඹ වරාය නගරය පිළිබඳ පනත් කෙටුම්පත මේ මාස 19 20 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ තෙවන වර කියවීම වැඩි ඡන්ද 91කින් සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 149ක් සහ විපක්ෂව ඡන්ද 58ක් හිමි වුණා. මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කර සිටියා. එලෙස කතානායක අත්සන හිමිවීමෙන් පසු ඒ අනුව තමයි ඉදිරි කටයුතු සිදුවන්නේ. මේ අතරේ අපේ දකින තවත් සුවිශේෂ වාර්තාවක් තිබෙනවා. අරුණ පුවත්පතේ අප මීට පෙර මව්බිම පුවත්පත ඇසුරින් ඉදිරිපත් කළ ආචාර්ය දීප්ත අමරතුංග උපුටා දක්වමින් මාළු කන්න බය වෙන්න එපා කියලා මේ නැව ගිනි ගැනීම නිසා රසායනික ද්‍රව්‍ය මුහුදට එකතු වීම කියන කාරණාව උඩ. නමුත් ඔහු එහෙම අදහසක් ඉදිරිපත් කළාට අරුණ වාර්තා කරනවා රසායන ද්‍රව්‍ය මුහුදට එකතු වෙලා ජාඇල්ල පමුණුගම මීගමුව ප්‍රදේශවල මාළු කන්නේ බලාගෙන කියලා නාරා ආයතනය උපුටා දක්වමින් මේ ප්‍රදේශවල ධීවර කටයුතු නවත්වන්නට කටයුතු කර ඇති බවටත් තොරතුරු ආරංචි මාර්ග තිබෙනවා. කෙසේ හෝ වේවා නාරා ආයතනය නම් ප්‍රකාශ කරන්නේ එම ප්‍රදේශවල මාළු අනුභව කරන්නේ බලාගෙන එම නැත්නම් අනුභව නොකරන තරමට හොඳයි කියන එක තමයි ඔවුන්ගේ මතය ස්ථාවරය බවට පත් වෙලා තියෙන්නේ. ඉන්දියාවෙන් පාකිස්තානෙන් සහ බංග්ලාදේශයෙන් ලොකුලුණු බීජ ආනයනය නවති තව මාස 7කින් හිඟයක ලකුණු 15 වන බව තමයි අරුණ වාර්තා කරන්නේ. තව මාස 7කින් හිඟයක ලකුණු 15 වෙනවා නම් දැම්ම ඉඳලා ක්‍රියාමාර්ග ගත්තොත් විශේෂයෙන් ලංකාවේ උතුරු කරේ කල්පිටි ආදී ප්‍රදේශවල ලුණු හොඳින් වැඩෙන බව අප දන්නා තත්ත්වය කාරණාව ඒ නිසා එවැනි කාරණාවේ අවධානය යොමු කරමින් ලංකාවේ නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරනවා නම් එය රටක් විදිහට වඩාත් යහපත් ක්‍රියාමාර්ගයක් සහ ගන්න වැදගත් තීන්දුවක් බවට පත්වේවි. ඊළඟට අපි දකිනවා මේ අයහපත් කාලගුණයෙන් සිදුවන විදුලිය බිඳ වැටීම යථාවත් කිරීමට පැය 24 පුරා කණ්ඩායම් පසුගියදාත් අප මේ පිළිබඳව අවධානයට යොමු කරා. ලංකා විදුලි බල මණ්ඩලය ඉතාම යොහුසුලුව කණ්ඩායම් 230ක් පමණ යොදවලා පැය 24 පුරා සේවය කරමින් ඉන්නා බව මේ බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා. ඒ අතරේ මහා පරිමාණයේ විදුලි කණුවක් බිඳ වැටීම පිළිබඳවත් කඩා වැටීම පිළිබඳවත් අංගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මේ ආදී අයහපත් කාලගුණයෙන් සිදු වූ සුළඟ නිසා සහ වැස්ස නිසා වෙච්ච බලපෑම් පිළිබඳව සැකසුණු වාර්තාවට අප දැන් අවධානය යොමු කරමු. මේ වාර්තාවත් ඊයේ ප්‍රවෘත්ති විකාශයේ වාර්තාවක් වන නිසා ඒ වන විට තත්ත්වය තමයි පැහැදිලි වන්නේ. වාර්තාව තුළ අදට අදාළව යම් යම් කාරණාත් මේ තුළ අන්තර්ගත වෙනවා. මේ අයහපත් කාලගුණයේ බලපෑම අද දවස තුළ ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක පිළිබඳව. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් සහ සුළඟින් දැඩි බලපෑම් එල්ල වී තිබුණා.
ඒ අනුව මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි සුළං සහ වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හමුවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නිවාස රැසකට දැඩි අලාභහානි සිදු වී තිබුණා. මේ අතර තංගල්ල මාරකොල්විල ප්‍රදේශයේ අධිබලතී විදුලි රැහැන් කණුවක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ විදුලි බලයද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. පැවති අධික සුළං සහිත කාලගුණ තත්ත්වය හමුවේ වවුනියාව නෙඩුන්කේනි ඕළුමඩු ප්‍රදේශයේ සහ පොල්පෙතිගම මොරගොල්ලාගම ප්‍රදේශයේ ගස්ලබු වගාවන්ට මෙලෙස හානි සිදු වී තිබුණා. මෙලෙස පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය ඇනහිටීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 1,77,000ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. දැනට තියෙනවා දිවයිනට බලපාන නිත්‍යදිග මෝසන් සමය. එතකොට මේ තත්ත්වයටදී දිවයින හරහා ප්‍රධාන වශයෙන් සුළං හමන්නේ නිත්‍ය දිශාවෙන්. සුළඟේ වේගය බොහෝ විට පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව සමහර අවස්ථාවල මෙම වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යන්න හැකියාවක් තියෙනවා. සහ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඉන්දියාවට බලපෑ යාස් සුලිකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙන්ගාලයට සහ ඔඩිෂා ප්‍රාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. සුලිකුණාටුව හේතුවෙන් බටහිර බෙන්ගාලයේ පුද්ගලයන් කෝටියකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි බටහිර බෙන්ගාලයේ ප්‍රධාන අමාත්‍ය මමාටා බැනර්ජී එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම සුලිකුණාටුව හේතුවෙන් පුද්ගල මරණ 5ක් වාර්තා වන අතර ඉන් මරණ 4ක්ම ඔඩිෂා ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Yas is likely to move over Odisha's Mayurbhanj district later today with 100 අපට බලපෑම් කරලා දැන් ඉන්දියාවට බලපෑම් එල්ල කරන යාස් සුලිකුණාටු තත්ත්වයේ කුණාටුවේ වර්තමාන තත්ත්වය පිළිබඳවයි වාර්තාවේ අවසානයේ දැක්ුණේ. කොහොම වුණත් අපි ලංකාදීප පුවත්පතේ අද පුවත් වාර්තාවක දකිනවා මුල් පිටු වාර්තාවක දකිනවා විදුලිය බිඳ වැටීම් පාරිභෝගිකයෝ 1,77,000ක් මේ නිසා අමාරුවේ වැටිලා තියෙනවා කියලා විදුලිය බිඳ වැටීම් නිසා විදුලි බල මණ්ඩලයේ විශේෂයෙන් ඉල්ලනවා. එහි සභාපතිවරයා විජිත හේරත් මහතා විශේෂයෙන් ඉල්ලනවා තමන්ගේ කාර්ය මණ්ඩලය මේ සම්බන්ධව දිවරයන් ඔබලා කටයුතු කරමින් ඉන්නවා. සිදුවන අපහසුතා පිළිබඳ කනගාටුවට පත් වෙනවා. සෑහෙන විදුලි බිඳ වැටීම් පිළිබඳව රටේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වෙන නිසා උපරිම උත්සාහයක් දරනවා කියලා තාම ඉක්මනින් යථා තත්ත්වයට පත් කරලා දෙන්න. මේ අතරේ මේ වාර්තා තුල අඩංගු නොවුනත් සඳහන් කරන්න ඕනේ මේ වන විට ආරක්ෂක අංශ මගින් විශේෂයෙන් පොලිසිය විසින් නිරෝධාන නීති උල්ලංඝනය කළ 829ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දින කිහිපය පුරාවට පමණක් සංචාරණ මාර්ග උපදේශ පනවල තියෙද්දී එලෙස නීති කඩන පුද්ගලයෝ වාහන අත්අඩංගුවට පත්වීම සිදුවන්නේ ඉන් පිටට යාම නිසා සහ ඒවට අවනතව කටයුතු නොකිරීම නිසා. ඉතින් විශේෂයෙන් අප ඉල්ලා සිටිනේ මාධ්‍යයක් විදිහට මේ වෙලාවේ ජනතාවගේ සුබ සිද්ධිය තකාමයි මේ නීති රීති පැනවීම සිදු කළ තිබෙන නිසා අත්‍යවශ්‍යම කටයුතු වලට හැරෙන්න පිටතට එන්නේ රාජකාරී වල නිරත අය හැරෙන්න පිටතට එන්නට කටයුතු කරන්න එපා කියන කාරුණික ඉල්ලීම විශේෂයෙන් තබමින් ඔබට සුවපත් සුබදායි දවසක් ප්‍රාර්ථනා කරමින් සමගන්නවා. හෙට උදේ යලි හමු වන බලාපොරොත්තු වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.